එරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද අපේ පස්වෙනි දින අවසාන දින 46 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ ඔබ වහන්සේව ගෞරව සම්ප්‍රයුක්තව දෙපා නැමෙද පිළිගනිමි. ස්වාමින් වහන්සේ අපිට අද ලිඛිත ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා. මම චන්ද්‍රිකාට මුලින්ම ආරාධනා කරනවා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. කමඨහන් වාර්තා අංක 1 අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මම අවුරුදු 3ක පමණ කාලයක සිට මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම අරමුණු කර භාවනාවෙහි යෙදිමි. සක්මන් භාවනාව. වැලි මළුවක සක්මන් කරමි. මුලින් වම දකුණ ලෙසද ඉන්පසු පාදයේ ස්පර්ශයට අවධානය යොමු කරමින්ද සක්මනෙහි යෙදෙමි. ටික වේලාවකින් මෙනෙහි කිරීමකින් තොරව සක්මන් කිරීමට පටන් ගනිමි. පරයන්ක භාවනාවේදී මෙන්ම සිතට විටින් විට සිතුවිලි පැමිණියද ඒවා ටික වේලාවකින් පහව යයි. පරයන්ක භාවනාව ආරම්භ කොට ටික වේලාවකින් පිම්බීම හැකිලිම ඊතා සියුම් ආකාරයට දැකීමට හැකිය. සිරුරේ ඊතාමත් සැහැල්ලු බවක් ඇත. ඊතා විශාල ඉඩ පරාසයක මා තනිව සිටින බව හැඟේ. සිත ඊතා සැහැල්ලුය. සිතෙහි ඇත්තේ හිස් බවකි. ශරීරයේ විවිධ ස්ථානවල කම්පන ස්වභාවය දැනේ. සිතට විටින් විට පැමිණෙන සිතුවිලි දෙස බලමි. ඒවා ටික වේලාවකින් පහව යයි. මේ අන්දමින් විනාඩි 45ක පමණ කාලයක් ඊතා සැනසීමෙන් භාවනාවේ යෙදෙමි. හුදකලා බවට බොහෝ ඇලුම් කරන බව දැනේ. භාවනාවේ ඉදිරි ගමනක් සඳහා ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණ වේවා. අවසානයි ස්වාමීනි. හොඳයි. එතකොට ඒ විවේකයේ ඔය කියන හුදකලාව සාමාන්‍ය ගොඩක් වෙලාවට ලැබෙන වාඩි වෙලා ඉන්නකොට, නමුත් මේ සක්මන් කරන වෙලාවේ ඔක එනවා. නමුත් ඔච්චර සැරට එන්නේ නැහැ. එකක්. දෙක, මේ හුදකලාව කැමති කෙනා ස්වභාවයෙන් ගෝසාවට කැමති නැහැ. ඒ නැත්තම් අරමුණු වලින් තොර භාවයේ හුදකලාව කියලා අරගෙන වැඩ කරන කෙනා ඒ අරමුණු වලට කැමති දෙයක් තියෙනවා. ඒ නිසා හුදකලාවේ අවසානයේ අපි කියන එක අරමුණක් කියලා නැත්තම් මොනවා හරි සංසිද්ධියක සමාරම්භයක්. එතකොට අකමැති ගතියක් තියෙනවා. අන්න ඒකත් දැක ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ හුදකලාවේ උපරිම ලාභය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක මේ හුදකලාව කියන්නේ නිවන නෙවෙයි. ඒ කියන්නේ නිවනට යන පාරදී හම්බෙන අනිවාර්ය දැකිය යුතු දෙයක්. ඒක ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ඒක මේ කැමැති වීම නිසා කරදරකම් කරච්චලට කැමැති නැති ගතිය, අරමුණට කැමැති නැති ගතිය, ඉරියව් මාරුවට කැමැති නැති ගතිය වගේ දේවල් ඒ එනේන වෙලාවේ නිරීක්ෂණය කරන්න මේක හොඳ වෙලාවක්. ඒ නිසා ඒවටත් සූදානම්ව භාවනා කරන්න කියලා අපි යනවා ඉදිරියට. වාර්තා අංක 2 ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සතිමත් සක්මන. අද වැසි සහිත දිනයක් නිසා නිවස වටා ඇති පේමන්ට් එක සක්මන සඳහා යොදා ගත්තා. සතිමත් සිතින් යුතුව එහා මෙහා සක්මන් කළා. යටිපතුලට දැනෙන දැනීම් විවිධාකාරයි. වැස්සට ගොඩ වුණු හීනි වැලි කැට පයට පෑගෙනවා. පොළව හරි සීතලයි. තෙමිලා නිසා පය ලිස්සන ගතියකුනුත් යුතු වුණා. වම දකුණ ලෙසින් ආරම්භ කරමින් කරන සක්මන සාමාන්‍ය තත්වයටපත් වෙලා. දැන් ඒ ගැන කිසිවක් මතකයේ නැහැ. නමුත් සක්මන කෙරෙනවා. හීන් පොද වැස්සක් පටන් ගත්තා. එහි හිරිකඩ කිසිවක් මතකයේ නැත. හීන් පොද වැස්සක් පටන් ගත්තා. එහි හිරිකඩ ඇඟට වැදෙනවා. නොකඩවා සතිමත්ව ගමන් කළා. කයට දැනෙන දැනීම තවත් විවිධාකාර වුණා. ඒ සියල්ල මෙනෙහි කරමින් සක්මන සිදු වුණා. සිත වේගයෙන් මේ හැමදේම නිරීක්ෂණය කරනවා. සුලං හමද්දී සීතල තදින් දැනුණා. දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ අප්‍රමාණයි. සිතට මනාප ගතියක් ඇති වුණා. මේ සියල්ල අතරතුර නොකඩවාම ඇවිදිනවා. යටිපතුලේ හැම කොටසම වතුර තැවරිලා. එහෙත් ලේවකයක් ඇඟිලිකරු අතරත් එලෙස තැවරී නැහැ. නමුත් ඇවිදින විට එහි හැම ඇකිලෙන බව දැනෙනවා. මේ සියල්ලම ඒ ෂණයක් පාසා ලැබෙන දැනීම් සමූහයක් පමණයි. අනෙක් සියල්ලම මතකයෙන් ගිලිහිලා. මේ සියල්ල එකිනෙකට වෙනස් බවද ඒ මොහොතේම වැටහෙනවා. මෙසේ පැයකට ආසන්න කාලයක් සතිමත්ව සක්මන් කර එය නිම කළා. පරයන්ක භාවනාව.
සතිමත් සක්මනට පසු පර්යංක භාවනාව වෙත යොමු වුණා. හිඳුවා ඇති කය දෙස හොඳින් බලා සිටියා. කයේ ස්වභාවය මෙනෙහි කළා. සිත තැන්පත් බව පැහැදිලි. කයද එලෙසම තැන්පත්ව තිබුණා. මුළු කයම සැහැල්ලු වෙන බවක් දැනුණා. ඒ දෙස බලා සිටියා. සිතුවිලි වලින් බාධාවක් නැහැ. සිත තැන්පත් වුණාට පසුව මස්පිඬුවල චලන ස්වභාවයන් ඉඳහිට දැනෙන්නට වුණා. එය හරිම වේගවත්. ඒ චලනයන්ද ඇතිව නැතිව යනවා. මේ කිසිවක්ම නිත්‍ය නොවන දේවල්. හැම මොහොතේම වෙනස් වෙනවා. තරමක් අප්‍රාණික වී ඇති වම් පාදය තියෙනවදවත් දැන් දැනෙන්නේ නැහැ. කයෙහි අනියත බව මෙනෙහි කළා. මෙහෙම ඉන්න අතරට හිස් අවකාශයන් ඇති තැන්වලටත් යනවා. තරමක කාලයක් මෙලෙස ගත වුණා. තීන මිද්දේ ආවාදෝ කියා හිතුණා. හිමිහිට බෙල්ල පහතට වැටිගෙන ගියා. සතිමත්ව සිටි නිසා නැවත කෙලින් කරගත්තා. මේ ආකාරයට පැයකට වඩා වැඩි කාලයක් ගත වුණා. දවසේ හැකිතාක් සතිමත්ව ගත කරන්නට වීරිය කරනවා. මෙය තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවයද නිවනින් සැනසීමද ලැබේවා. සැමටද එසේම වේවා. තෙරුවන් සරණයි. අවසානයි. ඔය කර වාඩිලා ඉන්නකොට වම කකුල තියනවද නැද්ද දන්නේ නැහැ කියලා එක. ඊට පස්සේ දැන් මේ එන්නේ නිින්දද නැද්ද කියලා දන්නේ නැහැ එක. ආන්නේ වගේ දැන් හිමීට ඒ අමතර දේවල් හරහා, গুপ্ত දේවල් හරහා නොදැනීමට හිත යන්නයි හදන්නේ. ඉතින් එතකොට අර හිත සූර නොවුනොත් නිින්දට වැටෙනවා. මේ වෙලාවේදී හොඳ ප්‍රධාන වීර්යයෙන් සතියකින් මෙන්න මේ අලුතෙන් අරන දොර නොදැනීම දැනෙනවා, නිින්දයාගෙන එනවා වගේ දැනෙනවා කියන එක ලූටලා යන්න දෙන්න එපා. හොඳට මුලිච්ච කරගෙන ඉදිරියට යන්න බලාගෙන යන්න. එතකොට අපේ ජීවිතේ ඇරිච්ච නැති කවුඩක් නැත්නම් යටිහිතට උමගක් කපාගත්තා වගේ මේකට අනිත් දවසේ සූදානම් වෙලා යන්න කියලා කියන්න පුළුවන්. වාර්තා අංක 3 ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාව හිමිදිරි උදයේම සක්මන සඳහා සූදානම් වුණා. සිමෙන්ති පොළවේ සීතල පාදවලට දැනුණා. සාලයේ කෙළවරක සිටගත්තා. ටික වේලාවක් කය දෙස බලා සිටියා. කකුල් පොළවට තද වී තිබුණා. ශරීරයේ යන්තමට එහාට මෙහාට වැනෙන ස්වභාවයක් දැනුණා. ඇඟිලි බිමට තද වී තිබුණා. වම දකුණ වශයෙන් සක්මන පටන් ගත්තා. ගමනක් දෙකක් ඉහළටත් පහළටත් යන විට සක්මන ඉබේම සිදු වුණා. සැහැල්ලුවක් දැනුණා. ඊටමත් සැහැල්ලු ලෙස පළසක් උඩ ඇවිදින්නාක් මෙන් දැනුණා. ටික වේලාවක් ගිය පසු එක තැනක නතර වුණා. පෙනහළු පිම්බෙන හැකිලෙන අයුරු දුටුවා. උස් පහත් වන පපුව දෙස බලා සිටියා. ඒ මොහොතේදී දකුණු නාස් පුඩුවේ උණුසුම් බවක් දැනුණා. පපුව පිරෙන්න හුස්මක් ගත්තා. නැවත වතාවක් සාමාන්‍ය ගමනින් සක්මන පටන් ගත්තා. විලුඹේ සිට හිස දක්වා චංචල කම්පන දැනුණා. කුස පෙදෙස පපුව පවා ගැස්සෙන සැටි දිටුවා. වාහන ශබ්ද ඇසුණා. ඒවා බාධාවක් වුණේ නැහැ. සක්මන අවසානයේ ඊතා සැහැල්ලු බවක් දැනුණා. සතුටක් දැනුණා. දිනපතා සක්මන් කරන නිසා මේ හුරු පුරුදු වී තිබුණා. ඒ ගමනින්ම ගොස් පර්යංකය සඳහා පුටුවේ ඉඳගත්තා. කයට සුළු වෙහෙසක් දැනුණා. ටික වේලාවක් එසේම සිටියා. කය ඍජුව ලෑලි පුටුව මත තිබුණා. දෑත් සුපුරුදු ලෙස උකුල මත තැන්පත් වුණා. ශරීරයේ දෙස බැලුවා. පිම්බීම හැකිලිම මනවින් වැටහුණා. පිම්බීමේ ඊතා කලබලකාරී බවත් හැකිලිම ඊතා සංසුන් බවත් වැටහුණා. පිම්බීම පපුව තෙක් පැමිණියා. හැකිලිම ඊතා සංසුන් වුණා. එක් පිම්බීමක් නොව පිම්බීම් ගණනාවක් ඇති බව වැටහුණා. පිම්බීමක් අවසානයේ හැකිලීමක් අවසානයේ තත්පර ගණනක නිහඬියාවක් පැවතියා. ඊටත් පසු අලුත් පිම්බීමක් සිදුවන බව වැටහුණා. ටික වේලාවකින් සංසුන් බවට පත් වුණා. ඒ අතරතුර මා සිත දෙස බැලුවා. සිත නිහඬව පැවතියා. ආලෝක ධාරාවන් පැමිණියත් මා ඒ පසුපස ගියේ නැහැ. ඒවා මායාවන් බවද හැඳිනගත්තා. නැවත පිම්බීම හැකිලීම දෙස බැලුවා. එසේම වම් උරහිසේ වේදනාවක් ආවා. වේදනාව දෙස බැලුවා. බලා සිටියේදී වේදනාව වැඩි වන බව දැනුණා. ටික ටික වැඩි වුණා. තවත් බලා සිටියා. මා නොදැනීම නින්දකට ගියාක් මෙන් වුණා. නින්ද ගියේ නැහැ. මුළු සිරුරම ඊටමත් සැහැල්ලු බවට පත් වුණා. සතුටක් විවේකයක් ලැබුවා. පැයක් පමණ කාලයක් පර්යංකයේ සිටියා. සැහැල්ලු බවින් යුතුව පර්යංකයෙන් නැගී සිටියා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඊයේ ඔබ වහන්සේගේ පින්තූරයේ දෙස බලා සිටියා YouTube එකේ. ඔබ වහන්සේ කොතරම් පින්වන්තද. ඔබ වහන්සේගේ ජීවිතය කොතරම් විවේකීදයි සිතුණා. පින්වත් ස්වාමීන් වහන්සේ සෑම දිනම මෙන් අද දිනද ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා. සංවිධායක මඩුල්ලට තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. මේකේ කියන විදිහට වේදනා නිරීක්ෂණය කරගෙන එනකොට නිින්දක් කෙන එකක් වෙන්නේ නැහැ. සාමාන්‍ය වේදනාව එනකොට කැළඹිල්ලක් තමයි ඇති වෙන්නේ. නිින්දක් එනවා නම් ඒ කියන්නේ ඒ වගේ කැළඹිලි නැති අවස්ථාවක්. කොහොම හරි වේදනාව සම්බන්ධ වෙන හොඳ එකක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ඇති වෙන සක්මණේදී ඇති වෙන චංචල කම්පන එහෙම නැත්නම් ඒ පරියන්කේදී ඇති වෙන ඒ වගේ දේවල් දිගට බලාගෙන යන්න බලාන ගියාම ඕනේ කලබලයක් මැද විවිකේ බලන්න පුළුවන්. නැත්නම් ඕනේ විවිකයක් මැද කලබලයක් බලන්න පුළුවන්. ඒ අපේ සත්පුරුෂ ගති වල හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක ඔක්කොම තියෙනවා. අපි බලන එක කම්පන චංචල නම් අසත්පුරුෂ වෙනවා. විවේක සාන්ත ගතිය අධ්‍යා බලනවා නම් සත්පුරුෂ වෙනවා. ඒ නිසා දෘෂ්ටිය අපි බලන හැටි ඒක අපිව තීන්දුව වෙනවා අපි කවුද කියලා. ඉතින් ඒක තමයි භාවනාවේ අපි මේ කරන්නේ. ඔක්කොම වෙnderලා ඒව දිහා නොසැලෙන මනසෙන් බලන්න. දැන් සෑහෙන තෝගයක් වර්තා වෙලා තියෙනවා. ඔය දැක්මෙන්ම යුක්තව ඉදිරියට කරගෙන යන්න. ඔයිට වැඩි කලබල જાති දෙයක් ආවත් තමයි බලගොඩලි සමතලා කරගෙන යන ගමන ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. වාර්තා අංක 4 සතිමත් සක්මන පියවර 42ක් දුර ඇවිද ගිය හැකි තාර පාරේ කොටසක් තෝරා ගතිමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. එතෙන් සිට ඔසවනවා තබනවා යයි විස්තරව බලමින් සක්මන ආරම්භ කළෙමි. එවිට දුටු අත්දැකීම් මෙසේය. ඇවිදීම ක්‍රමානුකූලව සිදුවිය. මෙනෙහි කිරීමක් අවශ්‍ය නොවිය. වෙනදා මෙන් යටිපතුල් වලට තද බව හා සිනිඳු බවද සීතලද ස්පර්ශ විය. කකුල් නැමී ඉහළට ඇදී ශරීරය ඉදිරියට ඇදෙන ආකාරය දුටුවෙමි. කුරුළු නාද ඇසේ. පාරේ වාහන දෙකක් ඇදෙනු දුටුවෙමි. ඒවා ගැන විස්තර බැලුවේ නැත. දෙවරක් පසුපසටද සක්මන් කර ඇතුළට පැමිණියෙමි. ගත වූ කාලය පැයකි. පර්යාංකය වැඩිම. සතිපත් සක්මනට පසු පර්යාංකයට වාඩි වූයෙමි. වාඩි වී වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. හිස මුදුනේ සිට දෙපතුල දක්වා සිත යොමු කළෙමි. එවිට කයේ ධාතු කොටස් ප්‍රකට විය. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට දුරස්ත භාවනා සියල්ලටම සම්බන්ධ වී කමඨහන් උපදෙස් ලබා ගතිමි. අද දින ඇතුල්වන හුස්මක් දෙස බලා සිටියේ එහි මුල මැද අග අල්ලා ගැනීමටය. දීර්ඝ හුස්මක් වම් නාසිකාග්‍රයෙන් ඇතුල් වී දීර්ඝ ලෙස පිට වූයේ දකුණු නාස්පුඩුවෙනි. පිට වූ හුස්ම විසිරී අවසාන වෙනතුරු ඉවසිල්ලෙන් බලා සිටියෙමි. නමුත් හුස්මේ කෙලවර වෙනුවට සිතවිලි රාශියක් ගලා ඇවිත් මූලික අරමුණ ඉවතකට ගමන් කළේය. ද්වේෂයෙන් තොරවය. සිතවිලි ඉවත්ව යනතුරු බලා සිටියෙමි. අලුත් හුස්ම රැල්ලක් ඇතුල් වී පිට විය. එය පිට වූ පසු දීර්ඝ අවකාශයක් දුටුවෙමි. එම අවකාශයේ ගත කිරීම කෙටි විවේකයක් ලෙස දැනිනි. ටිකකින් හුස්ම කෙටි විමින් ඇතුල් වීම පිටවීම සිදුවිය. අරමුණේ සිත නිමග්නව ඇත. බාහිර සිතුවිලි හෝ කතා ගැටීම් කිසිවක් නැත. කය වෙත සිත යොමු විය. එවිට දක්නට හැකි වූයේ කය මැදින් දෙකට බෙදී දෙපසට විහිදී ගොස් මැද ආලෝකමත් අවකාශයක් ඇතිවන බවකි. කය ඡායා මාත්‍රයක් ලෙස පිළිමයක හැඩයෙන් ඉතා කුඩා වී පෙනේ. මූල කර්මස්ථානයේ පසකින් ඇතුල් වී පිට වී යයි. සියල්ල නිසලය. සිත ආපසු අරමුණට පැමිණ අරමුණේ ඒකාග්‍ර වී ක්‍රියා කරන්නේ විධානයකින් තොරවය. ආනාපානය සියුම්ව දැනේ. මෙසේ සතිමත්ව පැයක් ගෙවුන බව සඳහන් කළ හැකිය. එදිනදා කටයුතු කරන විටද සතිමත් බව මුලට තබා ගමි. කෝපයක් සෝදන විට සබන්වල ලිස්සන ගතිය හා වතුරේ උණුසුම අතට දැනේ. පිරිසිදු කෝපය වතුර බීමට ප්‍රිය බවක් ඇති කරයි. උපදේශක් බලාපොරොත්තුෙන් නවතිමි. ඔබ වහන්සේට නිරෝගී ජීවිතයක් පතමි. තෙරුවන් සරණයි. අවසන්. මේකදී විස්තර කළ තියෙන විදිහට හුස්ම කෙටිවීම වගේ අරමුණේ වෙනස් වීම දැක ගන්නා සුළුව මුලින් හුරු කරලා ගත්තොත් ඒක ඕනම දෙයක නොදක ඉන්න බැරි මට්ටමකට පුරුදු වෙනවා. ඒකට මේ දෙයක් දිහා බලන්නේ ඒ දෙයක පෙරලිය දිහා තමයි බලන්නේ. දෙයක ආකාර වෙනස් වීම දිහා තමයි බලන්නේ. ඉතින් බලපුවාම
හැම මොහොතෙම සමානකමක් තියෙන වෙනස් වෙනවා. ඒ නිසා මේකට පුරුදු වෙගෙන එනවා. අන්න ඒක දක්නාසුලුව අරමුණට හිත පිහිටවන්න මෙනි කරමින් හෝ නොමෙනි කරමින් ඊට පස්සේ අරමුණේ රංගනය රචනය චරණය එහෙම නැත්නම් මේ වෙනස් වීම දැක ගන්නාසුලුව බලන්න. ඒක කොයි ඉරියව්වෙත් කොයි වෙලාවෙත් බලන්න පුරුදු කරගත්ත මනසට නොබල ඉන්න බැරි තරමක් එනවා. ආන්නේ විදිහට සූදානම් මනසෙන් භාවනා කරන්න කියලා කියනවා. වාර්තා අංක 5 අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන සඳහා අඩි 24ක ටයිල් පොළවක් තෝරා ගතිමි. පතුලට දැනෙන ස්පර්ශ පාදවලට දැනෙන වේදනා ගැන සතිය පිහිටුවා ගනිමින් සක්මනෙහි යෙදුණෙමි. කිහිප වතාවක් සිත පිට ගියද නැවත කමඨහන වෙත සිත ගැනීමට දැන් පෙරට වඩා පුළුවන් යයි සිතෙනවා. සතියෙන් විනාඩි 45ක් පමණ කාලයක් සක්මනෙහි යෙදෙන අවස්ථාවේදී මට මගේ කයෙහි බර සැහැල්ලු බවක් සක්මන පහසු ගතියක් සහ හිස් බවක් වගේ ගතියක් දැනෙන්නට වුණා. මගේ පාද දෙක කුඩා වෙලා සැහැල්ලු වෙලා වගේ මට දැනුණා. සක්මනෙන් ඉවත්ව පරයන්කයට ආවා. කමඨහන ආනාපාන සතිය. හුස්ම රැල්ල සියුම්ව නොදැනී තිබුණා. සිතුවිලි එනවා නොඑනවා වගේ. විනාඩි 40ක් පමණ පරයන්කේ සිටියා. ඒ අතර මගේ ස්වාමි පුරුෂයා එතනට ඇවිත් වාඩි වෙනවා මට ඇහෙනවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකදී පහුරු ගාන්නේ නැතුව ඉන්න බැරි කතාව මගේ සිහියට ආවා. විනාඩි 40ක් පරයන්කේ සිටියා. පරයන්කෙන් ඉවත් වුණා. වාර්තාව එපමණයි. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාටද කාර්ය මණ්ඩලයටද තෙරුවන් සරණයි. වහ නිවන අරමුණු වේවා. අවසන්යි ස්වාමීන් වහන්සේ. ඔය විදිහට තමන්ට එළියේ කය වැඩ කරනකොට හිතේ කරන සෙල්ලම් ඒ විදිහට දැස බලන්න පුළුවන්කම ලොකු දෙයක්. ඒ විදිහට බලන්න ඒක නිකන් අහම්බයක් වගේ සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රික් වගේ තමයි ඉස්සලා සිද්ධ වෙන්නේ. පහු වෙනකොට ඒ කය වැඩ කරද්දී හිතේ වෙන වැඩ, හිතේ වැඩ කරද්දී කය වෙන වැඩ දිහා බලන්න පුළුවන්. ඒක තමයි පස්සේ අපි emotional intelligence කියලා අනුන්ගේ හිතේ තියෙනවත් ওই විදිහටම පේනවා. Tamanට අර එක එක දේවල් මතක් වෙනවා වගේ. ඒ නිසා ඕක හොඳ ලකුණක් සතියේට අත්තලක් ඉනිමගක් කරගෙන ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. වාර්තා අංක 6 තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සතිමත් බව. වැසි සහිත ස්වභාවය නිසා සක්මන්ට යොදාගත්තේ සිමෙන්ති පොළවය. වම දකුණ ලෙස ගමනේ යෙදමින් විලුඹ ඇතුළු යටිපතුලට දැනෙන තැනීම් වලට හිත යොමු කරා. ක්‍රමයෙන් රළුව ගොරෝසුව දැනුණු ස්පර්ශයන් ලිහිල් වුණා. සරල වුණා. සිත ප්‍රියතාවයක් දැක්වුවේ නැහැ. ගෙතුල සිදුවන සක්මනට. ඒ බව බලා සිට පර්යංකයට ගියා. හුස්ම රැල්ලට සිත යෙදුවා. ක්‍රමයෙන් ගෙවි ගියා. දෙයක් කය ගැන වැටහීම අඩු වුණා. සිරුර උණුසුම් වන අතර රස්නය පිටව යන බව දැනුණා. පරිසරය හා සමතුලිතභාවයට පත්වීමක් දුටුවා. විතර්ක මනස මතු වුණා. ඒවාට ලැබුණු හේතු මත විතර්ක මනස ගොඩ නැගී කතා ගෙතුවා. අවදිමත් වෙලා බලා සිටියා. ඒවා මතුවී ගෙවි යන විට මනස සෙමින් තැන්පත් වී ලිහිල් වුණා. ඒවා පීඩාවක් දුකක් ලෙස ගත්තේ නැහැ. හුස්මට හිත යෙදුණා. මෙතෙක් උපයාගත්තා වූ සතිමත් භාවය විවිධ අයුරින් උපයෝගී කරගත්තා. විතර්ක වූ විට ඒවා සංසිඳවා ගැනීමට එතරම් වෙහෙසක් අවශ්‍ය නොවේ. යෝනිසෝ මනසිකාරයෙන් බැලීමයි සිදු කෙරේ. සිහි එළවාගෙන බැලූ කල මට පහසු වුණා. මේ වන විට කය නිසල්මන්ව බොහෝ සංසුන් එකඟ වූ සිතක් පැවතියා. අවශ්‍ය උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. අවසන් ස්වාමී. ඔය වගේ සමහර වෙලාවල් වල ඒ වගේ සංසුන් වීමෙන් ජවනිකාව સમાપ્ત වෙනවා. අයින් සංසුන් වීමේ ජවනිකා ඉවර වෙන්නේ කලබල වීමේ අවස්ථාවකින් තමයි. ඉතින් ඒ දෙක එකට ප්‍රතිඋප්පන්න වුණාට අපි කලබලෙන් සංසුන් වීම අගය කරනවා, සතුටු වෙනවා, ජයග්‍රහණයක් කියලා හිතනවා. නැත්නම් සංසුන් හිත කලබල වෙනකොට කාගේ හරි වැරද්දක් කාට හරි පටවලා බලන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ හිතේ ඉරියව් මාරිනා වගේම ඒව කෙරේ අපි මනාවමනාපත් ආරූඪ කරන දේවලුත් දැක ගන්න ලේසි සංසුන් මනස ආපුවාම කලබල මනස ආපුවාම අපිට ඒව කර ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා සංසුන් මනස කියලා කියන්නේ යම් ජයග්‍රහණයක් නේ.
ඒවා කෙරේ ඇති වෙන මනාපමනාපත් දක්නාසුළු ඉදිරියට යන්න. ඒකට භාවනාවේ තවත් පැතිකඩක් පේන්න පටන් අරගනි. අපි යනවා ඉදිරියට. Report number 7. Most respected Bante, Theruvan Saranai. Mindful walking. Did the walking for 30 minutes inside the sitting room due to rain outside. Now I can be mindful for at least 30 steps. Felt the transferring of weight well. I could concentrate on my heel and the toes. Most importantly, the area that do not touch the floor. My mind wandered towards the work that I have to complete, but did not get entangled with the thoughts. It came back to my walking. It was a wonderful experience. I was very happy that at the end of the walking. Mindful sitting. Seated for 23 minutes. First observed my whole body from the head to the crossed legs towards my buttocks. Then took my mind from the bottom to the top. I was listening to the noise coming from my clock. Wife chores done in the kitchen. Slowly and surely brought my concentration to the body. The contraction and releasing of the stomach areas was felt well. Then observed the inhalation and exhalation. I am trying to observe the beginning and the end of the process, but still could not. I will continue to do the practice. Mindful washing. Once I finish my nature's call, wash the hands mindfully. Earlier, I used to keep the tap open during applying of soap. This was a practice I changed from last December 2020. Today morning, I compared the bills from last December to May this year. There is reduction in the units approximately 7. Savings per month was around ₹240. This was mainly because I was mindful whenever I used the toilet. Lots of merit to respected Bante for showing me the path. Theruvan Saranai. With metta to the organizing committee. End of the report. Dhananjaya Dharmaratna. End of the report. So whatever you do, there is a cumulative effect. To understand the immediate effect, it's okay, the bare attention is enough. To see the cumulative effect after 2-3 days, you must have a bookkeeping, maintain the track or maintain the journal, and still you have to keep an eye on it. Then only you will understand. So whether you do mindfully things or unmindfully, whatever it may be, there's a trend. There's a accumulation. So if it's wrong, it's a accumulated lump sum of wrong things. Do little good things also, but keep the journal. There you can understand there's nothing else, nothing outside is creating any troubles, but due to our bad habits, they are worth calling habits. But whenever it is happening good way, we don't call it habit. But same token, in the same vein. So therefore, turn your things into the correct path and keep the track to see the cumulative effect. Amazing. So soon you will see much cumulative benefits, just like interest accumulated in your bank like. So try to be mindful as much as possible, then you are the one to get the best benefits. වාර්තා අංක 8 ගෞරවනීය ස්වාමින් වහන්සේ, මේ ප්‍රශ්නයේ කමඨහන් වාර්තාවක් පිළිබඳව ප්‍රශ්නයක් නොවුනත් මේ දිනවල අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් යයි මා සිතනවා. පළමුව ඔබ වහන්සේට ස්තුතිවන්ත විය යුතුයි පූතිමුත්ත පොත රචනා කිරීම සම්බන්ධව. පොත කියවූ දිනේ පටන් අවුරුදු 5ක් තිස්සේ මා පූතිමුත්ත සමග උපවාසද කරනවා. එන්නත් සඳහාද මාගේ දැඩි විශ්වාසයක් නැති හේයින් කොවිඩ් සඳහාද පූතිමුත්තය යෝග්‍ය බව මා විශ්වාස කරනවා. මාගේ ප්‍රශ්නය වූයේ කොවිඩ් සඳහා පූතිමුත්තය පිළිබඳව ඔබ වහන්සේගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අවසානයේ ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තට මේ කොවිඩ් හැදුනට පස්සේ එයාගේ ඇඟට එන ඉමුනිටි එකයි ප්‍රතිදේහයි හොයාගත්ත රිසර්ච් පේපර්ස් මයි ළඟ නැහැ. ඒ වගේම ඒ ප්‍රතිදේය නැවත නැවත පූතිමුත්ත මාර්ගයෙන් ඇතුළු කරගත්තොත් එයාට ඉමුනිටි එකක් එනවා. ඒ වගේම නාසයට කොවිඩ් ගිහිලා තිබ්බත් නාසය මේ
මුත්‍රාලින් හොදනවා නම් උගුරන මුත්‍රාලින් හොදනවා නම් විශේෂයෙන් උදේවයි ඒව නැසීමේ ශක්තිය තියෙනවා කියලා මං හිතනවා. ඒ වගේම අත් දෙකෙත් ගාලා විනාඩි 45ක් විතර ඉන්නවනම් අංගි ගෑවිලා තියෙනව වුණත් නැති වෙයි කියලා මං හිතනවා. නමුත් ඒ වගේ ඇත්තට හොඳට රිසර්ච් ඩිසයින් කරන්න පුළුවන් කාටරි කරන්න. නමුත් ඒක මන් දන්නේ නැහැ කවුරුත් කරනවායි කියලා. මොකද ඒක නා පූති කියන වචනේත් ඒකනේ හිත යන්නේ මේ ජරාව අපිරියයි කියලා කතාවෙන්නේ. අපිට ඕන කරලා තියෙන මොනවා හරි ඔය මේ පොලිතින් කොලේ කොතලා සීල් කරලා පිටරට නමක් ගහලා දෙනවනම් ගන්න. නමුත් මේක පුත්‍රජානනාංශයේ සඳහන් කරලා තියෙනවා වන්නේනපි දුක්ගන්තං ගන්ධේනපි දුක්ගන්තං සංතානේනපි දුස්සන්තානං කියලා. නමුත් පාවිච්චි කළොත් නම් වැඩේ හොඳයි කියලා කියනවා. ඉතින් අපිට බුදුහාමර පොඩක් පහුවෙන්නේ මතක් වෙන්නේ පහුවෙලා. ඉතින් අනිත්‍යව කරන මං කියන්නේ දෙකම කරන්නයි කියලා. මොකද අර පැත්තේ සමාජයේ බලපෑමක් තියෙනවා මේ පැත්තේ කායික සමාජ බලපෑමක් නැහැ. ඒක පාවිච්චි කරන්න පටන් අරගත්තොත් බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් ඒකෙන් පුදුමාකාර මේ චිත්ත ශක්තියක් ලබලා දෙනවා. ප්‍රශ්න තියෙන්නේ උත්තරේ තියෙන්නේ විස බීජ තියෙන්නේ විස බීජ නාශනේ තියෙන සමන් තුලමයි කියන එක තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ තියෙන පොත් කියවන්න. එතකොට මේ ඒක අර ලෙඩ වෙන්න දෙන්නේ නැතුව සනීප කරන නිසා ඒකේ ಗುಣ විතර කැපී පේන්නේ. ලෙඩ වෙලා සනීප කරන වේදකම විකුණලා ජීවත් වෙන්න පුළුවන්. හෙදකම එහෙම කරන්න බෑ. සාමාන්‍ය ඔය හෙදකමට එදිලා ඉන්න දොස්තරලා විදියට බාර ගන්නෑ. ඒ කට්ටිය කරන්නේ පෞල් සෞඛ්‍ය සාත් වගේ දේවල් ලෙඩ නොවි ඉන්න ගණන් ගන්නෑ. ඒ නිසා පුතිමුත්තේ නිරුපද්‍රිතව වැජබෙනවා. කැමැති කට්ටිය වැඩ ගන්නවා. අපිට එහෙම කවුරුත් පාවිච්චි කරවත් එකයි නැතත් එකයි ඒක දෙයක් ඇත්තේ නෑ. මේක බුදුරජාණන්සේ දේශනා කරපු දෙයක්. ඒ පොතේ වන් සඳහන් කරපු විදිහට චුල්ල සමාදාන ධම්ම සමාදාන සූත්‍රේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. මම හිතනවා ලංකාවේ රජයේ නැත්නම් අඩු ගානේ ආයුර්වේද දෙපාර්තමේන්තුව දවසක මේක පිළිබඳව ආයෝජන කරලා මේ පිටවෙන්ද සොයලා බලලා දැනුවත් වෙයි කියලා. එතකන් අපි පෞද්ගලික මට්ටමේ ක්‍රියාත්මක වෙමු. වාර්තා අංක 9 අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පාරයන්ක භාවනාව ආනාපාන සතියයි. කාම ගුණ කාම සංඥාවෙන්ද කාම සංඥා රූපයෙන්ද රූපය රූප සංඥාවෙන්ද ප්‍රතිස්ථාපනය වී හිස්තනක සිටින විට සිතුවිලි පැමිණේ. හිස්තන සහ සිතුවිලි අතර ටික වේලාවක් දෝලණය වීමෙන් පසු නැවත හිස්තනක පසුවේ. මනාප හෝ අමනාපයක් නැත. සෑම දිනකම උදේ රාත්‍රී පැයක් හෝ වැඩි කාලයක් පරයන්කේ ගත වේ. මෙම මනාප හෝ අමනාප නැති හිස්තන මෝහය ඇති අවස්ථාව බව ධර්ම දේශනාවක අසා ඇත. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලැබේවා. තෙරුවන් සරණයි. අවසන්යි ස්වාමී. ඔය අසුවිරු ඥාන අභ්‍යන්තරගත වීම තමයි ඉතින් අපි නිතිපතා වැඩ කරගෙන යනකොට වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා බැඳිලා තියෙන කුණු රොඩු කල්ප ගණන් එකතු වෙලානේ. මලකට කාලා තෙල් කුණු බැඳිලා වගේ ඉතින් අයින් වෙන එකත් වෙන්නේ එහෙමීට. ඉතින් දැන් තියෙන්නේ ඒක පිළිබඳව තියෙන අසුවිරු ඥානයක්. ඉතින් ඒක අදහගෙන වැඩ කරනවා නම් කුසල ඡන්දේ අපිට මේ ජීවිතය ඇතුළතදී මේක ඇත්ත දෝ බොරුදෝ කියලා සාක්ෂාත්කරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් මේ පාරේ තමයි ඉන්නේ වැඩි විශ්වාසකින් මේ දේ කරන්නේ. එතකොට ඒක සාධාරණීකරණය සාක්ෂාත්කරණය ඉක්මනට දැනගන්න පුළුවන් වෙයි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වාර්තා අංක 10 තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්කේ හොඳින් පట్టල වී හුස්ම දෙස බලා සිටියේදී සතිය එතරම් තීව්‍ර නොවන හේයින් පාදයේ දැනුණු වේදනාවට හිත යොමු කළ විට පෙරට වඩා සතිය තීව්‍ර විය. ඒ අතර පසුබිමේ નિરાයාසව හුස්මද වැටෙන්නට විය. මා එහිදී විශේෂයෙන්ම අත්දැක කරුණ වන්නේ මෙතෙක් පෙර සියලු අවස්ථාවලදී ආනාපානයේ සතිය පිහිටුවීමේදී ආස්වාස ප්‍රශ්වාසය තරමක් ආයාසයෙන් සිදු වූ නමුත් ඉහත සඳහන් කළ අවස්ථාවේ පසුබිමෙන් දැනුණු ආනාපානයේ નિરાයාසයෙන්ම වැටහුණි. විනාඩියක් පමණ. පර්යාන්තය පැයකි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි පතමි. අවසන්යි ස්වාමී. ඔය ඒ નિરાයාස උස්මේ තමයි මම නැතුව වෙන්නේ. ඒක තමයි නියමම ප්‍රകൃති එක. ආයාස කරනවා කියලා කියන්නේ චේතනා.
ඇඟිලි ගැසීම් සහිතයි. ඉතින් ඇඟිලි ගැසීම් සහිතකෙන් තමයි ඇඟිලි ගැසීම් රහිතයකට යන්නේ. අපි දරුවෙක් වුණත් අඳනකොට මුලින් ගහලා කියලා ළමයා හදන්න ඕනේ. ඊට පස්සේ තමයි යා කීකරු වෙන්නේ. ඒ නිසා નિરાයාසයක වෙනකොට බලන්නේ නැති එක තමයි භාවනා කරන කට්ටියගේ හෝ නොකරන කට්ටියගේ දෝෂේ. ඉසයි નિરાයාසයෙන් වෙනකොට ඒක දිහා බලනවනම් ඒකට සති මාත්‍රේ කියන්න බෑ. ඒකට සතිය කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ નિરાයාස වෙනකම්ම භාවනා පවත්තලා නැත්නම් භාවනාවට කෙරෙන්න ඇරිලා ඒක දිහා සතියෙන් බලා සිටීම තමයි අපි මේ નિરાයාස භාවනාවට කරන ගෞරවය. ඒක තුල අනිච්ච දුක්ඛ නැත්තම් හොයන්න අමාරු නෑ. ඒ නිසා අනිත් දවසේ ඒ එල්ලේ අතු භාවනාවට යන්න කියලා කියන්න පුළුවන්. Report number 11. Kamatahan report 27th August 2021. Submit in English as I don't have a Sinhala keyboard. Please respond in Sinhala. Venerable Bhante, this is my very first Kamatahan report. I am a novice for meditation. After failing to achieve any meaningful results on a number of times previously on my own, I am in my mid-70s, understandably seeking to relinquish as much asavas as possible as soon as possible. Walking meditation. Started on the driveway, went around once and then started the walk with the hands in front and feelings the rough, uneven paved path. Immediately mind was on the feet. Slowly walked towards the noisy road and back. Concentrated on the left and the right foot, heel, arch, the ball and the toes. Felt the rough, uneven surface fairly comfortable. Small open area was warmer than the shaded area, but it was soothing. When the whole right foot was on the ground, only the toes of the left foot were on the ground. Weight of the body was not felt. Feet felt the cool breeze which wrapped around the feet. Felt some areas of the feet were hardly in contact with ground and there were no feelings. Occasionally a large piece of stone touches the arch area too. Suddenly noise of the road was heard and the concentration was broken. Although there was a constant noise, due to the traffic light close by, braking of heavy vehicles made screeches. But mind was brought back to the feet and continued the meditative walk. Sometimes other thoughts, especially what should be in the Kamatahan report, was coming again and again. I thought it was due to my anxiety for never submitting one before. Then suddenly I felt my feet were slowed down and automatically and mechanically moving in a rhythm like pedaling a cycle, and I just let it happen. Still, I felt the pain of an occasional pricking of feet with loose and sharp stones, but I had a light, joyful feeling. Feet were feeling the contract with the very rough area with sharp pointed stones giving pain. This pain stayed for a couple of steps and then disappeared. Every step gave a different feeling and sensation on different areas of the feet. Sometimes a foot was on the flat but uneven ground and clearly flat the pattern of the surface as bits of contacting and uncontacting area. Suddenly right foot was on a very soft, silky, sandy patch which was felt very desirable. But even that sand had sharp, coarse pieces, causing mild, harsh feeling. At the end of the path, when turning leftward, the side of the left foot was felt like slightly twisting. After 45 minutes, went to the Paryanka Bhavana. With the joyful mind, I went into the meditation room. Room was warm with the heater on. Turned off the heater. Bowed down to the serene Buddha statues in the Samadhi posture. Observed Sila, relaxed the body from head to toes and back. Started Metta Bhavana as I found it easier to concentrate after Metta Bhavana. Maybe at the end of about 10 minutes of Metta, for the first time in my meditating life, I felt that my breath was settled with no feeling of breathing. I rechecked if there is the feeling of in or out breathing and found no sign. There were many muscle movements on the legs, body and arms. Then I started to observe the rest of the body from head to toes and realized there was slight pain on the left lower leg.
This went off after looking at it for a little while and then started to concentrate on the breathing. Breathing was not noticed. Without knowing exactly what else to do, I started to think of the disappearance of two opposing breathing patterns and becoming nothing. Actually, I knew that I was breathing, although I did not feel it. Stayed in that mood for the rest of the meditation. No distractions came into the mind. Total sitting down time was 80 minutes. Venerable Bhante, all the merits to you for bringing this sensation within me. Please be kind to guide me to follow the proper path from here on. With metta to the Venerable Bhante and all the merits to the organizers for facilitating this opportunity. Theruvan Saranai, Bandhu Abe. End of the report. No, only few sentences related to meditation. Whatever you felt while breathing, you felt with the breath or not. It's okay. So you are looking at the breath, whether you see it or not, no problem. So still that you look, but you don't see. That much your mind is sharp. So therefore, whenever mind is face to face with the object, just gather the feeling, the touch, the verifiable touch, and try to write them as the main crux of your report, essence of your report. All the others are just literature. All the others are just aesthetic parts. These are the technical parts. While walking, how different stones are touching different places, it's okay. But in the breath or in the sitting meditation, see where the mind is mindful on the posture and what are the things you are experiencing under your nose. They must be in a scientific way, verifiable way, and soon it will be get straightened. And try to be on the ball, try to ride the wave, and then if it is necessary, other things you may add into the end of your essay. Just write it with the technical parts. Please carry on. That is the last report, Bhante. Okay, now we are going to sum up the session. අපි එන ඉවර කරන්නයි යන්නේ. සතිವಾರේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.